හරි අයිබෝන් පුතේ ඔයාලට අද දෛශික පාඩම ඉවර වෙන දවස අපි දවස් 5ක් කතා කරා දෛශික පාඩම අන්තිමට අපි කතා කරේ දෛශික දෙකක ගුණිතය يعني තිත් ගුණිතය කතර ගුණිතය කියන ඒවා කතර ගුණිතය ඔයාලගේ සිලබස් එකේ නැති වුණත් ඒක නෝට් එකකට දුන්නා ගණන් හැදුවේ නෑ අද ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලට එදා දීපු ගානක් තිබ්බා ඒ ගානයි පාස් පේපර්ස් වල ගණන් විභාග ගණන් හොඳද ඒ කියන්නේ දැන් ඔයාලගේ ටියුට් එකේ නම් ගොඩාක් ගණන් තියෙනවා මේ IJK K අර සම්මත ඒකක දෛශිකයේ එකක් පාවිච්චි කරපු ගණන් ටිකක් පුළුවන් කට්ටිය ඉන්නවනේ ඒවා හදුවට කමක් නැහැ හැබැයි ඒවා විභාගයට කියලා එහෙම උමනාවක් වෙන ලොකුවට උමනාවක් වෙන්නේ නැහැ මොකද ඒවා ගොඩක් පරණ සිලබස් එක කියන්නේ 2000ට කලින් තිබ්බ ඇප්ලයිඩ් මැත්ස් ඒ කියන්නේ ඉස්සර ඔයාලා මතක දන්නවද මේ ඔයාලා ඉපදෙන්න කලින් 2000ට කලින් තිබ්බා ගණන් තිබ්බේ මේ කියන්නේ උසස් පෙළ සබ්ජෙක්ට් 4කදී ගණන් කියන විෂය තිබ්බේ ඇප්ලයිඩ් මැත්ස් පියුර් මැත්ස් විදිහට ඒකේ ඇප්ලයිඩ් මැත්ස් වලදී උගන්වන දෛශික කියලා පාඩමට අදාළව ගණන් ටිකකුත් තියෙනවා ඔයාලගේ ටියුට් එකේ ඒ ඔක්කොම හදන්න ඕනේ නැහැ මම ඔයාලට තෝරලා තමයි ගණන් ටිකක් ඔය හදවුවේ අද අපි විභාග ගණන් ටිකක් කරනවා ඒ විභාග ගණන් වලදී ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගත්ත ටිකෙන් සාමාන්‍ය යමක් කරගන්න පුළුවන් හොඳද right දෛශික පාඩමේ අපි එදා දීපු ගෙදර වැඩ ගන්න බලමු right ගෙදර වැඩ ගානේ තියෙනවා A හා B දෛශික දෙකක් පවතිනුයේ A වල මාපාංක 4යි B වල මාපාංක 4යිද A හා B අතර කෝණයේ අංශක 120 වෙනසය A.B A ධන B ගේ මාපාංකය A ඍණ B ගේ මාපාංකය හා A ධන B ඩොට් B ඍණ A ඍණ B සොයන්න එමගින් A ධන B හා A ඍණ B දෛශික දෙක අතර කෝණය ලබා ගන්න මේ ගන්න දුන්නේ ඔයාලට විභාග ගණන් හුරු කරවන්න ඕනේ හින්දා සාමාන්‍ය විභාග ගණන් හැම ගානකම වගේ 2011 ඉඳන් අහලා තියෙන හැම ගානකම වගේ මේ තිත් ගුණිතය කියන එක පාවිච්චි කරන්න වෙනවා ඒ තිත් ගුණිතය එන්නේ හුඟක් වෙලාවට මේ විදිහේ මාපාංක කෝණය දීලා වෙලා ගුණිතය අගය අහන්න නැත්තම් දෛශික දෙක දීලා වෙලා ඒ දෛශික දෙක අතර කෝණය හොයන්න වගේ එහෙම කෝණය දීලා දෛශික දෙක අහනවා නැත්තම් දෛශික දෙක දීලා කෝණය අහනවා ඔය විදිහට සරල ගණන් හොඳයි right අපි මේකේ ගාන චුට්ටක් හදන්න try එකක් දෙමු ඉස්සෙල්ලාම දත්ත ටික හොඳද ඇප්ලයිඩ් මැත්ස් වල ගණන් හදනකොට දැන් ඔයාලට තමයි ඇප්ලයිඩ් වල ගණන් හදලම නැති නිසා ඉස්සෙල්ලාම කරගන්න දේ තමයි දීලා තියෙන දත්ත ටික පැහැදිලිව ලියාගන්න දල රූපයක් අදින්න පුළුවන් නම් දල රූපයක් අදින්න ඇප්ලයිඩ් කියන්නේ ව්‍යවහාරික ගණිතයනේ ඒ කියන්නේ ප්‍රායෝගිකව අපිට එදිනෙදා හම්බ වෙන ගණිතය එතකොට ඒකට අදාළව දැන් මොන හරි වස්තුවක් චලනය වෙන ගානක් එහෙම තියෙනවා නම් ඔයාලා පුතේ මේ ඒ චලනය වෙන්න වස්තුව ඇඳලා ඒකට ප්‍රවේග තියෙනවා නම් ප්‍රවේග ලකුණු කරලා බල තියෙනවා නම් බල ලකුණු කරලා අපි යන්නේ මේ විදිහට දල රූපයක් අඳිනවා ගාන පටන් ගන්න කලින් හොඳද අන්න ඒ වගේම තමයි මේ දැන් දෛශික ගණන් වල නම් එහෙම බල රූප සටහන් කියලා අඳින්න නෑ දීලා තියෙන දත්ත ටික මේ ගානෙන් නම් දීලා තියෙන දත්ත ටික අපි ඉස්සෙල්ලාම ලියාගමු හරි ඒතර දත්ත තමයි මම මේ රූප සටහන චුට්ටක් පොඩි කරන්නම් මම මේ ගාන පොඩි කරා ඔයාලට මම හිතන්නේ ඔයාලට පේන්නේ නැති වෙයි හැටේ කියලා ගාන හදමු මේකේ දත්ත ටික තමයි මම දැන් ලියාගන්නේ A වල මාපාංකය දීලා තියෙනවා 4යි කියලා ඊට පස්සේ B වල මාපාංකය දීලා තියෙනවා 4යි කියලා ඊට පස්සේ AB අතර කෝණයක් දීලා තියෙනවා ඒ කියන්නේ දැන් මට ඒකට පොඩි රූප සරණ මම ගහ ගන්නවා මෙන්න මේ වගේ A දෛශිකයේ තිබ්බනම්
මේ විදිහට B දශකයේ තිබ්බනම් මේ දෙන අතර කෝණය 120යි කියලා තමයි කියන්නේ. දැන් ඒතර පැහැදිලිව පේනවා 120 සුළු කෝණයක් වෙන්න බෑ. 120 මහා කෝණයක් වෙන්න ඕනේ. හරිද? ඒ වුණත් මම දැන් මේ දල රූපෙදී දල සටහනක් ගහ ගන්නවා. ඔය විදිහට රූප සටහන ඇඳ ගන්නවා. ඊට පස්සේ අහනවා ඉස්සෙල්ලාම ප්‍රශ්නේ තමයි A.B හොයන්න. right? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ මෙයා, තුන්වෙනි ප්‍රශ්නේ මෙයා, හතරවෙනි ප්‍රශ්නේ මෙයා, ඊට පස්සේ පහ තමයි පස්වෙනි එක කෝණය හොයන්න. ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. මම දැන් දත්ත ටික ලියාගෙන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පටන් ගන්නවා. පළවෙනි එක. A.B. අපි දන්නවා A.B කියන කෙනා තිත් ගුණිතයේ අර්ථ දැක්වීමෙන් ලියන්න පුළුවන් A වල මාපාංකය B වල මාපාංකය cos theta කියලා. හරිද? දැන් A වල මාපාංකයක් දීලා තියෙනවා B වල මාපාංකයක් දීලා තියෙනවා cos theta දීලා, ඒ කියන්නේ theta දීලා තියෙනවා. ඉතින් මට පුළුවන් මේකට ආදේශ කරන්න A වල මාපාංකය 4යි B වල මාපාංකය 4යි cos 120 cos 120 කියලා කියන්නේ මේක ඔයාලා දන්නවා all St Thomas College කියන එකේ මෙන්න මේ දෙවෙනි වෘත්තපාදයට තමයි අයිති වෙන්නේ 120 කියන එක. ඉතින් 120 අයිති වෙන එකේදී sin අනුපාත තමයි ධන වෙන්නේ. cos අනුපාත ඍණයි. ඒකින්ද උත්තරේ එන්නේ 4 වතාවක් cos මට මෙයාව ලියන්න පුළුවන් 180 ඍණ 60යි නැත්තම් 4 වතාවක් 4 න තමයි ලියන්න කිලිම 16 කියලා 16 වතාවක් ඍණ cos 60යි කියලා ලියන්න හැකියි. සුළු කරලා ලිව්වහම 16 වතාවක් ඍණ භාගයයි. එතකොට උත්තරේ ඍණ 8ක් කියලා තමයි එන්නේ. පැහැදිලිද? මම හිතන්නේ ඒක හැමෝම කරගන්න ඇති. right? මම මේක මකලා මේක මකන හේතුව පොඩ්ඩක් රූප සරහන කෙටි කරගන්න ඕන හින්දා මම හිතන්නේ ඔයාලා හදපු විදිය බලා ගන්න ඇති. සුළු කරලා උත්තරේ ගන්න පුළුවන් ඍණ 8යි කියලා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ A ධන B ගේ මාපාංකය අහනවා. පුතේ A ධන B ගේ මාපාංකය කියන එක්කෙනා කොයි වෙලාවකවත් සමාන වෙන්නේ නැහැ. A ගේ මාපාංකයයි B ගේ මාපාංකයයි කියලා ලියන්න එපා. මේක වැරදි. ඒ කියන්නේ සමහර ළමයි කියලා කරලා තිබ්බා මේ මම ඒක හැමෝගෙම වැරද්ද හදන්න ගියේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේක ලියලා දිනවා 4 එකතු කිරීම 4 සමාන 8යි කියලා. මේක වැරදි. ඒකට හේතුව මම චුට්ටක් කියන්නම්. අහගන්නකෝ. ඒක තමයි ඔයාලා දන්නා දැන් A කියන දෛශිකය මෙහෙම ලියන්න පුළුවන්. හරිද? මෙයාගේ විශාලත්වය ඒකක 4ක් වෙනවා. ඊට පස්සේ B කියන දෛශිකය දැන් ඔය යන විදිහට මේ විදිහට යන්නේ. B කියන දෛශිකය ඒකත් ඒකක 4ක් වෙනවා. ඔයාලා දන්නා A ධන B කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට යා කරන රේඛාව. ඒක ඔයාලම හිතලා බලන්න මේ දෙන්නගේ එකතුව මේ දෙන්නගේ විශාලත්වය මෙයා 4යි මෙයාත් 4යි. හැබැයි මේ රේඛාවේ දිග 8යිද? ඒක නිකන් මේ වගේ. මම චුට්ටි තව රූප සරහනක් ඇඳලා පෙන්නන්නම්. ඔයාලට තව චුට්ටක් පැහැදිලි වෙන්න. දැන් A කියලා දෛශිකයක් තියෙනවා මේ පැත්තට. අපි හිතමු 4යි කියලා. මේ පැත්තට තියෙනවා A කියලා දෛශිකයක්. එයත් 4යි. يعني මේ කට්ටිය A. මෙයාත් A. මෙයා B. B කියලා දාගමු. මේක A. හරිද? මේ කොටස යා කරනවා. මේක තමයි A ධන B වෙන්නේ. හැබැයි අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ ත්‍රිකෝණයේ මේ පාදයයි මේ පාදය එකතු කරා කියලා කවදාකවත් මේ පාදෙ මෙහෙම එකතුවෙන් ගන්න බෑ. මේවා දෛශිකනේ. හරිද? A වල මාපාංකය 4යි B වල මාපාංකය 4යි. හැබැයි A ධන B ගේ මාපාංකය කියන එක න 8ක් වෙන්නේ නැත. 8ක් වෙන්න තිබ්බ මේ දෙන්න එකම රේඛාවේ පිහිටවුවා නම් හැබැයි දැන් මේවා ඒක රේඛීය නෙමෙයිනේ. يعني එක දිගට තියෙන ඒවා කට්ටිය නෙමෙයිනේ. මේක අනිවාර්යෙන්ම A ධන B ගේ මාපාංකය කියන එක න අනිවාර්යෙන්ම 8ට වඩා පොඩි වෙන්නයි ඕනේ. 8ට වඩා පොඩි වෙන්න ඕනේ. හේතුව
ත්‍රිකෝණයක කෙටි පාද දෙකේ එකතුව හරිද මේ කෙටි පාද දෙකේ එකතුව ගත්තොත් එහෙම අනිවාර්යෙන් මෙයා ලොකුම පාදයට වඩා මේ දෙන්නගේ එකතුව වැඩි මම ආයෙත් කියන්නම් මෙහෙම ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම මෙයානේ ලොකුම පාදය මේකේ දිගම පාදය හරිද මේ තමයි කෙටිම පාද දෙක මේ තියෙන කෙටි පාද දෙක පුතේ මේ කෙටි පාද දෙකේ එකතුව හැම වෙලාවෙම මේ දිග පාදයට වඩා වැඩි හරිද මේක හැම වෙලාවෙම කෙටි පාද දෙකේ එකතුව ඒ වගේ දෙයක් තමයි මේ a ධන b ගේ මාපාංකය කියන එක කියනත් හොඳයි ඒ කියන්නේ දැන් මේ a ධන b කියන එක කෙනයි මේක a මේක b වුණොත් එහෙම හරිද a වල මාපාංකය 4ක් වුණොත් b වල මාපාංකය 4ක් වුණොත් මෙයා පුතේ කීයටවත් මේක මාපාංකය 8ට වඩා පොඩි හොඳද ඒකින්ද ඒක 8යි කියලා ලියන්න එපා ඒක වැරදි ඈ ඒතර කොහොමද දැන් මේ ගන්න හදන්නේ කියලා බලමු ඒ ගන්න හදන්නේ පුතේ මෙහෙමයි ඔයාලට කිව්වා මොන හරි එක්කෙනෙක්ගේ මාපාංකයක් ලියන්න කිව්වොත් එහෙම ඒක ලියන්න පුළුවන් එයාව වර්ග කරලා ඒකේ වර්ගමූලය ගත්තාම එතකොට අර ධන ඍණ ස්වරූපයම නැති වෙලා යනවා ඒ විදිහටම මට මේ a ධන b ගේ මාපාංකය කියන එක්කෙනත් ලියන්න පුළුවන් a ධන b කියන එක්කෙනා වර්ග කරලා ඒකේ වර්ගමූලය ගත්තාම එතකොට a ධන b ගේ වර්ගය ගන්න පුළුවන් මට මෙහෙම වර්ගමූලය ඇතුලේ මට ලියන්න පුළුවන් a වර්ගය ධන 2ක් ab ධන b වර්ගය කියලා. දැන් a වර්ගය කියලා කියන්නේ මේ වගේ දෙයක්. a වර්ගය කියන එක කෙනා ලියන්න පුළුවන් a ගේ මාපාංකය cos නේ a දෛශික යනවා a දෛශික උඩින්ම තව a දෛශිකයක්ම යනවා. එතකොට මේ දෙන්න අතර කෝණය θ සමානයි බිඳුවක් වෙන්නේ. හරිද? ඒකින්ද මට cos බිඳුව කියලා ලියත හැකියි. එකතු කිරීම දෙවතාවක් a.b එකතු කිරීම b වර්ගය කියන එක කරන් ලියන්න පුළුවන් b වල මාපාංකය cos බිඳුව කියලා. ඒකේ සම්පූර්ණකේ වර්ගමූලය. හොඳද? මේක එතකොට පුතේ a වල මාපාංකය කියන්නේ 4යි මේකත් 4යි 4 වරක් 4 16යි cos බිඳුව කියන්නේ 1යි. මේක 1යි. මෙයාගේ cos බිඳුව කියන්නේ 1යි. මේක 16 එකතු කිරීම 2 වැඩි කිරීම a.b කියන එක නම මම දැන් හොයාගෙන ඉන්නේ a.b කියන්නේ ඍණ 8යි කියලා හොයාගත්තා මේක ඍණ 8යි කියලා කලින් ගානේ හොයාගත්තා ඒකින්ද මෙතෙන්ට දානවා ඍණ 8 ධන මෙතනත් ඉන්නේ 16 ඒ වර්ගමූලය එතකොට මේකේ මේ කොටසකට මේ 16ට 16ක් කැපිලා ගිහිල්ලා උත්තර එනවා 4ක් කියලා 16 වර්ගමූලය ධන හොරින 4ක් කියලාම එන්නේ. ධන හොරින කියලා ගමු. ධන හොරින 4යි. ඒකෙදි හැබැයි මාපාංකගේ ගන්න හින්දා අපි ධන ස්වරූපය විතරයි සලකන්නේ. හොඳද? මම හිතන්නේ ඔයාලට හදපු විදිය තේරුණා. පුතේ කාට හරි මේ කැලේ තේරුම් නැත්තම්, ඒ කියන්නේ මේ දෙවෙනි ගාන හදන විදිය තේරුම් නැත්තම් පුතේ ආයෙ මට මැසේජ් එකක් දාන්න ටක් ගාලා. right මම මේ දෙවෙනි කොටස ආපහු සරයක් කියලා දෙනවා බලාගන්න
පුළුවන් තරම් පුතේ මේ මට මේ WhatsApp එකෙන්ම වගේ මැසේජ් එකක් දාන්න. WhatsApp එක නෙමෙයි මේ chat එකටම දාන්න. හොඳයි. හරි. මම ආයෙත් ගන්න කියලා දෙන්නම්. බලන්න. මම හිතන්නේ අද වීඩියෝ එකේ ක්වොලිටි ඇති ඔයාලට මේ පොඩි අප්ඩේට් එකක් කරලා තියෙන්නේ. දෙවෙනි ගාන ඔයාලෙන් අහනවා A ධන B ගේ මාපාංකය හොයන්න කියලා. පුතේ මේක මතක තියාගන්න A ධන B ගේ මාපාංකය කියන එක හැම වෙලාවෙම A ගේ මාපාංකයේ B ගේ මාපාංකයේ එකතුවට වඩා හැම වෙලාවෙම පොඩි. හරිද? මෙන්න මේක මේ මතක තියාගන්න ඕන දෙයක්. මේ මූලධර්මයේ තේරුම තමයි අර ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධය වගේ. හොඳද? ඒ කියන්නේ දැන් මේ පැත්තට A සිම්පල් A පාදයේ තියෙන ත්‍රිකෝණයකුයි සිම්පල් B වෙන පාදයේ තියෙන පාදයකුයි දෙක යා කරවුවොත් එහෙම මේ විදිහට මේ කුඩාම පාද දෙක එකතුව A ධන B කියන එක්කෙනා හැම වෙලාවෙම මෙතන අපි C කියලා ගත්තොත් එහෙම මේ A ධන B කියන එක්කෙනාට වඩා හැම වෙලාවෙම මේ C කියන එක්කෙනා පොඩි. ඉතින් සරලව ගත්තොත් එහෙම දැන් දෛශිකවලදී අපි කියන්නේ මේකට මාපාංකකය කියලානේ. විශාලත්වයට අපි කියන්නේ මාපාංකකය කියලානේ. හරි. A ගේ මාපාංකයයි B ගේ මාපාංකය හැම වෙලාවෙම මෙන්න මේ C කියන එක්කෙනාට වඩා විශාලයි. හරිද? ඒකින්ද ඔයාලා මෙන්න මේ වැඩේ කරන්න එපා කියලායි කිව්වේ. ඒ කියන්නේ 4 එකතු කිරීම 4 කියලා ලියලා 8යි කියලා එහෙම දාන්න එපා. ඒක වැරදි. හරිද? එතකොට කොහොමද අපි මොන හරි එකක මාපාංකයක් ගන්න? මාපාංකයක් ගන්න පුතේ ඉස්සෙල්ලාම මේක මතක තියාගන්න ඕන දෙයක්. සැලකිය යුතුයි. ඒ වල මාපාංකයක් එහෙම ලියන්න තිබ්බොත් එහෙම අපි කරන්නේ A කියන එක්කෙනාව දෛශිකය වර්ග කරනවා. ඒක දෛශිකයම තමයි වර්ග කරන්නේ. ඒකල එයාගේ වර්ගමූලය ගන්නවා. එතකොට ඒක නිකන් මේ වගේ. දැන් 4යි නිව්ටන් බලයක් තිබ්බනම් 4යි නිව්ටන්ගේ මාපාංකය ගන්න කිව්වම අපි කරන්නේ 4යි නිව්ටන් කියන එක්කෙනාව වර්ග කරලා ඒකේ වර්ගමූලය ගන්නවා වගේ. ඉතින් ඇත්තටම ඉතින් ලොකු දෙයක් වෙන්නේ ආයෙත් 4ම තමයි එන්නේ. හැබැයි බැරි වෙලා හරි හිතන්නකෝ මේක ඍණ 4 වෙලා තිබ්බයි කියලා. එහෙනම් මෙතනත් ඍණ 4 අපි කරන්නේ ඍණ 4 ඉස්සෙල්ලා වර්ග කරනවා. එතකොට එයා ධන 16 වෙලා ඒකේ වර්ගමූලය ගත්තම ධන 4යි. බලන්න එතකොට ධන ඍණ ස්වරූපේ එහෙම නැති වෙලා යනවා මේ අපි කරන විදිහෙන්. හොඳද? right. හරිත් සැලකිය යුතුයි කියන එක තියලා තියාගන්න. right. මම මොකද කරන්නේ දැන්? A ධන B කියන එක්කෙනාව වර්ග කරලා ඒකේ වර්ගමූලය ගන්නවා. ඒතර මේකේ මේ පූර්ණ වර්ගයක්නේ. ඒ පූර්ණ වර්ගය මට ප්‍රසාරණය කරලා ලියන්න පුළුවන් A වල වර්ගය ධන දෙක වතාවක් A.B. ඒ කියන්නේ A දෛශිකයි B දෛශිකයි ගුණිතය. ධන B වල වර්ගය ඒ වර්ගමූලය. එතකොට මේක ලියන්න පුළුවන් A වල වර්ගය කියන එක කෙනා ලියන්න පුළුවන් පුතේ A වල මාපාංක cos බිඳුව කියලා. හේතුව A කියලා දෛශිකයක් ගත්තොත් එහෙනම් මේ පැත්තට තියෙන A දෛශිකයේම විශාලත්වයෙන් වැඩි කරපුවාමයි ඒ දෙන්න අතර කෝණය කියලා ගත්තොත් එහෙම කෝණයක් එන්නේ නැහනේ. A දෛශිකයත් එක්කම හදන කෝණයක් නැහනේ. ඒකින් තමයි cos බිඳුව වෙන්නේ. හොඳේ. මම A වර්ගය කියන එක කෙනා ලිව්වේ A වල මාපාංක වතාවක් cos බිඳුව කියලා ගත්තේ. හොඳද? එතකොට අනිත් එක්කෙනා ලියන්න පුළුවන් දෙවතාවක් A.B කියන එක්කෙනා මම ලියා ගන්නවා හේතුව මට මෙතන ආදේශයක් ගත හැකි A.B ට. හරිද? නැත්නම් එයාවත් ඕන මේ විදිහට ලියන්න පුළුවන් ඈ. ඒකේ වැරද්දක් නැහැ. ධන B වල මාපාංක cos බිඳුව ඒ වර්ගමූලය. හොඳද? right බලමු. කොහොමද වෙන්නේ? A වල මාපාංකය කියන්නේ 4යි cos බිඳුව කියන්නේ 1යි. එකතු කිරීම දෙවතාවක් ඍණ 8. එකතු කිරීම
4 වැඩි කිරීම 4 වැඩි කිරීම 1 ගේ වර්ගමූලය. සුළු කරපුවාම 16යි ඍණ 16යි ඍණ 16යි ධන 16යි වර්ගමූලය ඇවිල්ලා කැපිලා ගිහිල්ලා උත්තර එනවා ධන හෝ ඍණ 4යි කියලා. අපි ඒක ගන්න ධන 4 විතරයි. හේතුව මෙයාගේ විශාලත්වයක් විතරක් ගන්න හින්දා. පැහැදිලිද? තාමත් අපැහැදිලි නම් ආයෙ මැසේජ් එකක් දාන්න ටක් ගාලා මම ආයෙ කියලා දෙනවා. පැහැදිලි නම් පැහැදිලි කියලා හරි දාන්න. හරි. එතකොට මම මේකේ මේ මූලික දේවල් ටිකක් මකලා වෙලා ගන්නවා. හේතුව මේ ගාන හදන්න ඉඩ ඕන හින්දා. මූලික දේවල් කියන්නේ මේකේ මේ සුළු කිරීම ටිකක්. එතකොට මට මෙතන උත්තරේ ලියන්න පුළුවන් සමානයි උත්තරේ 4යි කියලා. හොඳද? ඕනේ නම් විතරක් ඔයාලා දැන් වල අර ටික ලියා ගන්න. ඊට පස්සේ තුන්වෙනි එක a ඍණ b වල මාපාංකය. a ඍණ b වල මාපාංකයත් එහෙනම් කොහොමද ලියන්න බලන්නේ? a ඍණ b කියන එක්කෙනා වර්ග කරා ඒකේ වර්ගමූලය ගත්තා. එතකොට a වල වර්ගය ඍණ 2ක් ab ධන b වල වර්ගය වර්ගමූලය. සුළු කරපුවාම a වල මාපාංක b වල මාපාංක a වල මාපාංක cos බිඳුව අඩු කිරීම දෙවතාවක් ඍණ 8 එකතු කිරීම b වල මාපාංක cos බිඳුව. සුළු කරපුවාම කීය දෙන්න බලමු. මෙතන එනවා 16ක් අඩු කිරීම එකතු කිරීම වෙලා 16ක් එනවා. තව 16ක් එනවා. 16ව 3ක් එනවා. ඒ කියන්නේ 4යි මූල 3ක් එනවා. බලන්න ඒක පැහැදිලිද කියලා. මාත් එක්කම හදාගෙන යන්න ඈ. මම බෝඩ් එක මකනවා. මම බෝඩ් එක මකනවා. මේ අපහැදිලි තැනක් තියෙනවා නම් පුතේ දැන් මැසේජ් එකක් දාන්න ඈ ටක් ගාලා. ඊට පස්සේ දැන් බලන්න මම මේ පුංචි වැඩක් කරගත්තා. මොකක්ද දන්නවද? ඒක තමයි දැන් අපිට අපි සාමාන්‍ය සුළු කිරීම ටිකක් Tamanට හොඳට විශ්වාසවන්ත විදිහට සුළු කරගත්තා නම් ඊට පස්සේ අපේ ඒ සුළු කරලා ආපු උත්තර අපිට
දත්ත ගානට තවත් දත්ත ටිකක් තමයි එකතු වෙන්නේ. මම ඒ ටික මෙතන ලියාගත්තා. සාමාන්‍ය දැන් හිතන්න ගානක් හදාගෙන යනකොට පිටුව එක පැත්තක තමයි ගානේ දැන් ඔය අපි හදාගෙන යන්නේ. පිටුව ඉවරුණාට පස්සේ අනිත් පැත්තට යනකොට හැම වෙලාවෙම කොලේ පෙරලා ඉන්න ඕනේ නැහැ. Tamanට ආපු උත්තර ටික දත්ත විදියට ආපෞසර කොලේ උඩින් ලියාගත්තා නම්. එතනින් වෙලාව ටිකක් ඉතුරු වෙනවා. හොඳද? right. ඊට පස්සේ බලමු දැන් හතරවෙනි ගාන හදන්න. ඒ කියන්නේ a ධන b a ඍණ b. දැන් අපි a දෛශිකය දන්නේ නැහැ b දෛශිකය දන්නේ නැහැ. හැබැයි ඒකට ටික මාපාංක එකතුවේ මාපාංකයම දන්නවා. බලමු. මෙතන තිත් ගුණිතයේ අර්ථ දැක්වීම දැම්මොත් එහෙම a ධන b ගේ මාපාංක a ඍණ b ගේ මාපාංක cos theta කියලා එනවා. දැන් cos theta කියන එක දන්නේ නැහැ. එහෙනම් මේ ගාන මේ යන විදිහට ඒ කියන්නේ තිත් ගුණිතයේ අර්ථ දැක්වීමෙන් ගාන හදන්න බෑ. ඉතින් මම මොකද කරන්නේ? මේක සාමාන්‍ය ගුණ කිරීමක් විදිහට ගුණ කරනවා. තිත් ගුණිතය හිතලා. ඒ කියන්නේ මෙතන තියෙනවා a ධන b a ඍණ b කියලා. ඒක ලියන්න පුළුවන් නේද මට? a වර්ගය අඩු කිරීම b වර්ගය කියලා. මම ලියන්න පුළුවන් a වර්ගය අඩු කිරීම b වර්ගය කියලා. ඒතර ඒක සුළු කරපුවාම a වල වර්ගය කියන්නේ a වල මාපාංක cos බිඳුව අඩු කිරීම b වල මාපාංක cos බිඳුව. a වල වගේ 4යි 4 වරක් 4 16 අඩු කිරීම 4 වරක් 4 16. උත්තරේ එනවා බිඳුවයි කියලා. ඒ කියන්නේ a ධන b කියන එක්කෙනයි a ඍණ b කියන එක්කෙනයි වැඩි කරපුවාම තිත් ගුණිතයෙන් වැඩි කරපුවාම උත්තරේ බිඳුවයි කියලා එනවා. ඊට පස්සේ අහනවා ඒක සරල ගානක් ඈ ලොකුවට හිතන්න දෙයක් නැහැ නිකන් සාමාන්‍ය ගුණ කිරීමක් කරා හැබැයි ඒ ගුණ කිරීම වෙන්නේ තිත් ගුණිතේ පාවිච්චි වෙලා අර පොඩි කාලේ 9 වසරේ උගන්වන විදිහම තමයි ඈ පස්වෙනි ගාන a ධන b කියලා දෛශිකයක් තියෙනවා ඊට පස්සේ a ඍණ b කියලා දෛශිකයක් තියෙනවා මේ දෙන්න අතර කෝණය අහන තීටා right කෝණයක් අහනවා නම් මම ඉස්සෙල්ලාම තිත් ගුණිත අර්ථ දැක්වීමෙන් තිත් ගුණිත අර්ථ දැක්වීමෙන් මට ලියන්න පුළුවන් a ධන b a ඍණ b සමානයි a ධන b ගේ මාපාංක a ඍණ b ගේ මාපාංක වතාවක් cos theta කියලා. දැන් ඔය theta තමයි අහන්නේ. මෙන්න මෙයා තමයි අහන්නේ. හරි. හැබැයි අපි දන්නවා මේ කොටසක් දන්නවා මේ දෙන්න වෙන වෙනමත් දන්නවා. ආදේශ කරනවා සුළු කරනවා. බිඳුව සමානයි 4 වතාවක් 4යි මූල 3යි cos theta. මේකෙන් පැහැදිලිව තේරෙනවා cos theta කියලා කියන්නේ බිඳුවයි. හේතුව 4 කවදාකවත් බිඳුව වෙන්නෙත් නැහැ 4යි මූල 3 බිඳුව වෙන්නෙත් නැහැ. ඒකින්ද cos theta බිඳුවයි. අපි දන්නවා cos theta බිඳුව වෙන්නේ theta සමානයි අංශක 90 දී. එම නිසා දෛශික දෙක අතර කෝණය අංශක 5 බෙදීම 2යි. නැත්නම් රේඩියන් 5 බෙදීම 2. බලන්න ඒක පැහැදිලිව තේරුණාද කියලා?
පුතේ මේ රීකනෙක්ට් වුණා. මට මේ දත්තර ටික මතක විදිහට මම ලියන්නම්. රීකනෙක්ට් වෙච්ච ප්‍රශ්න තියෙන්නේ. එතකොට මේකේ පස්වෙනි ගාන අහලා තිබ්බ හින්දා ආපහු කියලා දෙන්නේ A පුතේ මේ රීකනෙක්ට් right. එතකොට මට ලියන්න පුළුවන් මේකේ පස්වෙනි ගාන A ධන B කියලා දෛශිකයක් තියෙනවා. මම දන්නේ ඒ දෛශික කොහෙද තියෙන්නේ කියලා. A ධන B කියලා දෛශිකයක් තියෙනවා. අනිත් එක A ඍණ B කියලා දෛශිකයක් තියෙනවා. මේ දෙන්න අතර කෝණය අහනවා θ. හරිද? මම කරන්නේ තිත් ගුණිත අර්ථ දැක්වීමෙන්. හරිද? එතකොට තිත් ගුණිත අර්ථ දැක්වීමෙන් මට ලියන්න පුළුවන් A ධන B කියන එක්කෙනා වැඩි කිරීම A ඍණ B කියන එක්කෙනා සමානයි A ධන B ගේ මාපාංක A ඍණ B ගේ මාපාංක cos θ කියලා. මොකද හේතුව දෛශික උගන්නන ඕන තැනකදී දැන් මෙච්චර දවසක් දෛශික උගන්නන තැනකදී දෛශික දෙකක් අතර කෝණයක් කතා කරේ තිත් ගුණිත අර්ථ දැක්වීමේදී විතරයි. දෛශික දෙක අතර කෝණය කතා කරේ තිත් ගුණිත අර්ථ දැක්වීමේදී විතරයි. ඒතර කවුරු හරි කෝණයක් අහනවා නම් දෛශික දෙකක් අතර කෝණයක් අහනවා නම් පුතේ අනිවාර්යයෙන්ම ඔයාලට යන්න වෙනවා තිත් ගුණිත අර්ථ දැක්වීමට. දෛශික දෙකක් අතර කෝණයක් අහනවා නම් ඔයාලට කරන්න වෙනවා තිත් ගුණිත අර්ථ දැක්වීම. ඒතර කරන්නේ දෛශික දෙකේ ගුණිතය සමානයි එක එක දෛශික වල මාපාංක වල ගුණිතය වතාවක් කෝණයේ cos අගය වෙනවා. හොඳද? right. එතකොට දැන් මෙන්න මේ කොටස අපි හොයාගෙන තිබ්බේ. මේ කොටස අපි බිඳුවයි කියලා දන්නවා. මෙයාව අපි හොයාගෙන තිබ්බා 4යි කියලා. මෙයාව හොයාගෙන තිබ්බා 4යි මූල 3යි කියලා. cos බිඳුව cos θ. දැන් මේ පැත්ත බිඳුව වෙලා වම් පැත්ත බිඳුව වෙලා දකුණු පැත්තේ මේ වගේ උත්තරයක් තියෙනවා. එතකොට දැන් මේ කවදාකවත් 4 කියන එක්කෙනා බිඳුව වෙන්නේ නැහැ. 4යි මූල 3 කියන එක්කෙනා බිඳුව වෙන්නේ නැති හින්දා මට කෙලිම ලියන්න පුළුවන්. එම නිසා මේ බිඳුව වෙලා තියෙන cos θ බිඳුව වෙච්ච නිසා. ඒකෙන් ලියන්න පුළුවන්. එම නිසා θ වල උත්තරේ එන්නේ θ සමානයි 5 බෙදීම 2යි. නැත්නම් අංශක 90යි කියලා. පැහැදිලිද? මම හිතන්නේ ඉච්චර අමාරු ගණන් නෙමෙයි. right. අපි හදන්න යන්නේ 2016 A level ගාන. ගාන. right. ඔයාලට පේනවා ඇති මෙතන 5 වෙනි ගාන. 2016 පේපරේ 5 වෙනි ගාන. ගාන ලියා ගන්න පුතේ.
ගාන පේන්නේ නැති කට්ටියට මම ගාන කියවන්නම්. ඒකේ තියෙනවා සුපුරුදු අක්කනේ simple A දෛශිකය 3i ධන 4j simple B සමානයි 4i ධන 3j හා C alpha i ධන 1 ඍණ alpha j යයි ගනිමු. මෙහි alpha කියන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා තමයි දීලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙන් අහනවා A වල මාපාංකයි B වල මාපාංකයි හොයන්න කියලා. right අපි ගාන වෙන් කරලා ගන්නවා. right ගාන ලියා ගන්න ඉක්මනට. ලියලා ඉවරයි නම් මැසේජ් එකක් දාන්න ඉක්මනට. nice පුතේ පළවෙනි ප්‍රශ්නේ A වල මාපාංකයි B වල මාපාංකයි හොයන්න කියනවා. හොයන්න. A වල මාපාංකයි B වල මාපාංකයි හොයන්න කියනවා. right මාත් ගාන හදන්න පටන් ගන්නවා. right දීලා තියෙන දත්ත ටික මම මේ ප්‍රශ්නේදී අයිනකින් ලියා ගන්නවා. A කියලා දෛශිකයක් දීලා තිනවා 3i ධන 4j කියලා. ඊට පස්සේ B කියලා දෛශිකයක් දීලා තිනවා 4i ධන 3j කියලා. ඊට පස්සේ C කියලා දෛශිකයක් දීලා තිනවා alpha i ධන 1 ඍණ alpha j කියලා. ඊට පස්සේ අහන්නේ A වල මාපාංකයි B වල මාපාංකයි. අපි ඉස්සෙල්ලාම A වල මාපාංක හොයලෙමු. පළවෙනි ප්‍රශ්නේ A වල මාපාංක. A වල මාපාංක හොයන්න පුළුවන් A වර්ග කරා එයාගේ වර්ගමූලය ගත්තොත්. A කියලා කියන්නේ 3i ධන 4j ඒක වර්ග කරපුවාම වර්ග කරලා එයාගේ වර්ගමූලය ගන්නයි තියෙන්නේ. right මෙයා වර්ග කරනකොට එනවා 3i වතාවක් 3යි ධන 3යි 4j එක පදයක් මෙහෙම අනිත් පදේ මේ විදිහට ඊට පස්සේ 4j 3යි
ඊට පස්සේ 4j වතාවක් 4j. ඒකේ වර්ගමූලය. එතකොට තිත්ගුණිත කිහිපයක් එනවා. හැබැයි මම එදා කිව්වා මතකද? i කියන එක්කෙනා iත් එක්ක වැඩි කරපුවාම j කියන එක්කෙනා jත් එක්ක වැඩි කරපුවාම උත්තරේ එකයි. හැබැයි ප්‍රතිවිරුද්ධ කට්ටිය වැඩි කරවුවොත් ij හරි නැත්නම් ji හරි ගත්තොත් එහෙම අංශක 90ක් වෙන හින්දා මෙතන ප්‍රතිවිරුද්ධ දෛශික දෙකක තිත්ගුණිත බිඳුවක් වෙනවා. ප්‍රතිවිරුද්ධ දෛශික දෙක තිත්ගුණිතය බිඳුවක් වෙනවා. ඒකින්ද මෙන්න මේ කොටස් කොහොමත් බිඳුවයි. මොකද ij ගුණිත තියෙන හින්දා. සුළු කරලා උත්තරේ ලියන්න පුළුවන් 9 එකතු කිරීම 16 සේ වර්ගමූලය සමානයි 25යි කියලා. සමානයි 5යි. ඒ විදිහටම b ගේ මාපාංක ගත්තොත් එහෙනම් b ගේ මාපාංකත් එන්නේ 5යි කියලා බලන්න සුළු කරලා එනවාද කියලා. මේ මම හදන්නේ 2016 ලෙවල. මේ හදන්නේ 2016 A level පේපරේ දෙවෙනි ප්‍රශ්න පත්තරේ 5 වෙනි ගාන. ඒක උඩින් ලියා ගන්න. හරිද? කවුරු හරි ළමෙක් මෙන්න මේ දෙන්නම හොයාගත්තා නම් එයාට එතනට තියෙන ලකුණු 5ක්. මේ දෙන්නම හොයාගත්තා නම් ලකුණු 5ක් තියෙනවා. right මම බෝඩ් එකේ මකනවා. හරිද? right ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඇල්ෆා ඇසුරෙන් a.c අහනවා. a.c කියන එක කෙනා ලියන්න පුළුවන් a වල මාපාංක අන. අපිට ඕම් බලන්න දැන් අපි අර්ධකීමෙන් ලිව්වොත් එහෙනම් වෙන විදිය. a වල මාපාංක c වල මාපාංක cos theta කියලා ලියන්න පුළුවන්. දැන් මම c වල මාපාංක දන්නෙත් නැහැ. cos theta දන්නෙත් නැහැ. එහෙනම් මේක ලියන්න බෑ. එහෙනම් අපි කොහොමද කරන්නේ? එහෙනම් මම මොකද කරන්නේ? a.c කෙනෙක් කෙනා නිකම්ම වැඩි කරනවා. ඒ කියන්නේ 3i ධන 4j වතාවක් alpha i ධන 1 ඍණ alpha j කියලා. ඊට පස්සේ මේක සාමාන්‍ය සුළු කිරීමක් කරනවා. ඔයාලට කලින් කිව්වා වගේම තමයි
පුතේ මේ ij ගුණිත ඔක්කොම බිඳුවයි. i j කියලා ගුණිතයක් තිබ්බොත් එතන බිඳුවයි. ඉතින් මම ඒවල් දැන් ආයෙ ලියන්නේ නැහැ. මම ඒතර ලියනවා මෙහෙම. 3i alpha i වර්ගය එකතු කිරීම 1 ඍණ ඇල්ෆා වතාවක් 4 නැත්තම් 4 වතාවක් 1 ඍණ ඇල්ෆා j වර්ගය සාමාන්‍ය විදිහට සුළු කරවුවොත් 3ක් ඇල්ෆා එකතු කිරීම 4 ඍණ 4ක් ඇල්ෆා වෙනවා. සුළු කරලා ලිව්වොත් 4 අඩු කිරීම ඇල්ෆා කියලා උත්තරයක් ගන්න පුළුවන්. හේතුව අපි දන්නවා i කියන එක්කෙනා i කින් වැඩි කරපුවාම උත්තරේ 1යි. j කියන එක්කෙනා j කින් වැඩි කරපුවාම උත්තරේ 1යි. i කින් වැඩි කරනවා කියන i වර්ගයට. දැන් ඔය විදිහටම මට ලියන්න පුළුවන් පුතේ b.c කියන එක්කෙනත් b.c කියන එක්කෙනා ලියන්න පුළුවන් 4ක් i ධන 3ක් j alpha i ධන 1 ඍණ alpha වතාවක් j කියලා. එතකොට එන්නේ 4ක් alpha එකතු කිරීම 3 වතාවක් 1 ඍණ alpha කියලා. ඕක සුළු කරලා ලිව්වොත් එහෙම ලියන්න පුළුවන් alpha ධන 3යි කියලා. හරිද? right. තුන්වෙනි කොටස කියනවා A හා C අතර කෝණය B හා C අතර කෝණයට සමාන නම් ඇල්ෆා සමානයි භාගයේ බව පෙන්වන්න කියලා. හරිද? ඔයාලට ඕන රූප සරණක් ගන්න නේද? කවුලක් නැහැ. හොඳද? මම කරන්නේ මේ වගේ දෙයක්. තිත් ගුණිත අර්ථ දැක්වීම. දැන් කෝණය අහනවනේ. මම කරන්නේ තිත් ගුණිත අර්ථ දැක්වීමෙන්. තිත් ගුණිත අර්ථ දැක්වීමෙන්. දැන් කෝණයක් අහන හින්දා මම තිත් ගුණිත අර්ථ දැක්වීම ලියනවා. කොහොමද? a.c කියන එක ගැන ලියන්න පුළුවන් a ගේ මාපාංක c ගේ මාපාංක වතාවක් cos θ කියලා.
b.c කෙනෙක් කෙනා ලියන්න පුළුවන් a ගේ මාපාංක c ගේ මාපාංක cos theta කියලාම ඇයි ඒ මෙතන කියනවා කෝණයට කෝණය සමානයි කියලා. මේ කෝණ දෙක සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතනත් cos theta මෙතනත් cos theta කියලා ලියන්න පුළුවන්. හොඳද? right. ඒකෙන් මේක 1 කියලා දාගත්තොත් මේක 2 කියලා දාගත්තොත් එකෙහි cos theta කියන එක්කෙනා සමානයි දෙකෙහි cos theta ට. එතකොට එකෙහි cos theta කියන එක්කෙනා ලියන්න පුළුවන් a.c බෙදීම a වල මාපාංක c වල මාපාංක සමානයි මෙතන b වෙන්න ඕනේ. b.c බෙදීම b වල මාපාංක c වල මාපාංක කියලා. දැන් අපි a වල මාපාංකය දන්නවා b වල මාපාංකය දන්නවා හැබැයි c වල මාපාංකය දන්නේ නැහැ. පැහැදිලිව හැබැයි ඒක කැපිලා යනවා. දෙපැත්තෙම තියෙන හින්දා. දෙපැත්තම c වල මාපාංකයෙන් වැඩි කරපු ගමන් ඒක කැපිලා යනවා. a.c කෙනෙක් කෙනාගේ උත්තරේ හොයාගෙන තියෙනවා b.c කෙනෙක් කෙනාගේ උත්තරේ හොයාගෙන තියෙනවා. මම ඒ කට්ටිය අරගෙන ආදේශ කරනවා. බලමු ආදේශ කරලා 4 ඍණ ඇල්ෆා බෙදීම a වල මාපාංකය ආවේ 5ක් සමානයි ඇල්ෆා ධන 3 බෙදීම 5යි. දෙන්න 5න් බෙදෙන හින්දා 5ට 5 කැපිලා යනවා. 2යි ඇල්ෆා සමානයි 1යි කියලා එනවා. ඇල්ෆා සමානයි භාගය කියලා එනවා. බලන්න ඒ තනියම ගාන හදාගන්න පුළුවන්ද කියලා. මේ හැදුවේ ලකුණු 25ක ගානක් පුංචි ගානක්. මම හිතන්නේ ලියාගෙන ඉවර ඇති. මම බෝඩ් එකේ මකනවා. මේකේ ලකුණු හම්බෙලා තිබ්බා මේකේ ලකුණු හම්බෙලා තිබ්බේ පුතේ මේ කොටස් වලට මෙන්න මේ දෙන්නම ලියනවට මේ උත්තර දෙක ගන්නවට ලකුණු 5ක් හම්බෙලා තිබ්බා. ඊට පස්සේ මේ උත්තර දෙකම ගන්නවට ලකුණු 10ක් හම්බෙලා තිබ්බා. ඊට පස්සේ මේ අර්ථ දැක්වීම් ලියනවට මේ දෙන්න අර්ථ දැක්වීම් ලියනවට තව ලකුණු 5ක් හම්බෙලා තිබ්බා. ඊට පස්සේ උත්තරේට ලකුණු 5යි. හොඳ බලන්න ඒතොර මේ මතක තියාගන්න මේ අර්ථ දැක්වීම් ලියනවට ලකුණු තියෙනවා. ඩෝන් ගාලා ගන්න එපා මේ Taman දන්නවයි කියලා. සාමාන්‍ය ඔයාලා ගොඩාක් ගණන් හදන්න පුරුදු වුණාට පස්සේ ඔයාලට මේ වගේ දේවල් ලියන එක ඔයාලා හිතනවා මේ ඔයාලට කරන ලැජ්ජාවක් කියලා. මොකද මේ පුංචි දේවල්නේ. මතක තියාගන්න ඒවට ඒ පියවරන් වලට ලකුණු තියෙනවා. දැන් මේ පේපරේම තව ගානක් තියෙනවා. ඉතින් ඒක ටිකක් අමාරුයි. ඒ ගාන තව චුට්ටකින් හදන්න තියාගෙන අපි තව ගානක් හදමු.
2017 එලෙවල් ගාන. බලන්න ගාන පැහැදිලිව පේනවද කියලා? හරි මම ගාන ක්‍රොප් කරලා ගන්නවා. 2007 පස්වෙනි ගාන. ගාන ලියන්න පුතේ. මේ තියෙන්නේ 2017 A level පේපරේ දෙවෙනි පත්තරේ A කොටසේ පස්වෙනි ගාන. මේකට දකුණු 25 පොඩි ගානක් ඈ. right මේකේ පළවෙනි කොටස අදිශ ගුණිතයේ භාවිතය කියන්නේ තිත් ගුණිතයේ භාවිතයෙන් මෙන්න මේ කෝණයේ අංශක 90 බව පෙන්වන්න. කරන්න බලන්න try එකක් දෙලා. හරි මම ගාන හදන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා මේ පුංචි කැල්ල ගානේ පළවෙනි කොටස අනු OA කියලා දෛශිකයක් දීලා තියෙනවා. මේක දත්ත ටික ලියගිමුකෝ. OA කියලා දෛශිකයක් දීලා තියෙනවා. I ධන 2ක් J කියලා. මම ඒක දාගන්න simple A දෛශිකය කියලා. ඊට පස්සේ OB කියලා දෛශිකයක් දීලා තියෙනවා. 2ක් alpha I ධන alpha J. මම මේක දාගන්න B කියලා. හරිද? කියනවා A හා B ලක්ෂ දෙකක පිහිටුම් දෛශිකයයි ගනිමු. මෙහි A මේකේ කියනවා A කියන එක්කෙනා බිඳුවට වඩා වැඩි එක්කෙනෙක්ලු. ඇත්තටම මේකේ A නෙමෙයි alpha වෙන්න ඕනේ. alpha කියන එක්කෙනා බිඳුවට වඩා විශාලයි.
අදිශ ගුණිතේ භාවිතයෙන්. එතකොට අදිශ ගුණිතේ භාවිතයෙන් කියලා කියන්නේ දැන් මම මේකේ රූප සරහන චුට්ටක් ඇඳ ගන්නවා. O A O B මෙතන කෝණය θ. මේක A දෛශිකය මේක B දෛශිකය කියලා තමයි මම ගත්තේ. අදිශ ගුණිතේනේ. මම ලියා ගන්නවා AOB කෝණය θ නම් තිත් ගුණිත අර්ථ දැක්වීමෙන් තිත් ගුණිත අර්ථ දැක්වීමෙන් එතකොට මට ලියන්න පුළුවන් A දෛශිකය .B දෛශිකය ඒ කියන්නේ I ධන 2j 2 alpha I ධන alpha j මම මේකේ A ගේ මාපාංකත් හොයාගන්නවා B ගේ මාපාංකත් හොයාගන්නවා ඔයාලට තේරෙන්න ඕනේ මේ දෙන්න ඕන වෙනවා කියලා. A ගේ මාපාංකය ලියන්න පුළුවන් ඍණ I ධන 2j කියන දෛශිකයේ වර්ග කරලා A ගේ වර්ගමූලය ගන්නයි තියෙන්නේ. එහෙම ගත්තාම 1 එකතු කිරීම 4 වර්ගමූලය සමානයි 5 මූලය කියලා එනවා. අනිත් එක්ක නෑ ගත්තොත් එහෙම 2 alpha I ධන alpha j එකේ සම්පූර්ණ එකේ වර්ගයේ වර්ගමූලය ගන්නතහම මෙතන එනවා 4ක් alpha වර්ගය ධන alpha වර්ගය වර්ගමූලය නැත්තම් alpha වතාවක් මූල 5යි කියලා. right a.b ත් මම වැඩි කරනවා මෙතන සුළු කරපුවාම එනවා පුතේ බලන්න මෙතන සුළු කරපුවාම එනවා 2ක් alpha ධන 2ක් alpha කියලා. මොකද මෙයා මෙයාගෙන් වැඩි කරනවා මෙයා මෙයාගෙන් වැඩි කරනවා මොකද ඒ දෙන්න විතරයි පවතින්නේ ij ගුණිත පවතින්නේ නැහැ. තිත් ගුණිතයේදී ij ගුණිත පවතින්නේ නැහැ. සුළු කරපුවාම 4ක් alpha කියලා එනවා. දැන් මට තිත් ගුණිත අත්දැකීම ලියන්න පුළුවන් a.b කියන්නේ a ගේ මාපාංක b ගේ මාපාංක cos θ. මෙතන මේ ඍණ වෙන්න ඕනේ. එතකොට මෙතන ඍණ වෙනවා. මෙතන ඍණ වුණාට පස්සේ මේක බිඳුව වෙනවා. මෙතන ඇත්තටම වෙන්නේ බිඳුව. මොකද හේතුව මෙයාට මෙයා කැපිලා යනවා. එතකොට මෙතන බිඳුව සමානයි මූල 5 වතාවක් ඇල්ෆා වතාවක් මූල 5 වතාවක් බිඳුව කියලා cos θ කියලා එන්නේ. දැන් ඇල්ෆා කියන්නේ බිඳුවට වඩා විශාල අගයක් කියලා වෙලා පටන් ගත්තේ දීලා තියෙනවා මේ. ඇල්ෆා කියන්නේ බිඳුවට වඩා විශාල අගයක්. ඒ කියන්නේ එයා බිඳුව වෙන්නේ නැහැ. ඉතින් මට එහෙනම් ලියන්න පුළුවන් එම නිසා cos θ තමයි බිඳුවක් වෙන්න ඕනේ කියලා. cos θ සමානයි බිඳුවයි. එහෙනම් θ කියන එක්කෙනා අනිවාර්යයෙන්ම අංශක 90ක් විය යුතුයි. එම නිසා AOB කෝණය අංශක 90යි. නැත්නම් පයි බෙදීම 2යි. කියලා ලියත හැකියි. බලන්න ඒක හදාගත්තද කියලා?
හරි. මම හිතන්නේ මේක ලියා ගන්න ඇති මම බෝඩ් එකේ මකනවා. තේරුම් නැත්තම් කියන්න ළමයි ඈ. ඒ බෝඩ් එකේ මකනවා. මේකේ දත්ත ටික තියාගෙන මම බෝඩ් එකේ මකන්නේ. හරි. මම දන්නවා AOB අතර කෝණය අංශක 90යි කියලා. 5 බෙදීම 2යි කියලා. එතකොට ඒකත් දත්තයක්. ඊට පස්සේ කියනවා C අණු OACB ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයක්. හරිද? ඍජු කෝණාශ්‍රයක් වන පරිදි ලක්ෂයක් යයි ගනිමු. එතකොට මෙතන දැන් ඔයාලා ඍජු කෝණාශ්‍රයක් අඳින්න ඕනේ. right. මම මේක දැන් ලකුණු කරනවා OABC කියලා. හොඳද? OABC මොකද මේකේ කියනවා OACB ඍජු කෝණාශ්‍රයක් වන පරිදි ලක්ෂය ගනිමු. OC දෛශිකය කියලා කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ද. OC දෛශිකය C කියලා ගත්තොත් OC දෛශිකය y අක්ෂය මත පිහිටනවා. y අක්ෂය මත පිහිටයි නම් පුතේ මම අංක 1ට මේක ලියවෙන්න ඕනේ. මෙතන තියෙන්නේ අපි දන්නවනේ i ධන j කියලානේ අපි ලියන්නේ. මෙතන මොකක් හරි ලැම්ඩා වගේ අකුරක් තියෙන්න ඕනේ. මෙතන තියෙන්න ඕනේ බිඳුව. හරිද? ඒ කියන්නේ මේ ඇත්තටම මේ j වලට අගයක් නැති වෙන්න ඕනේ. sorry මේක අනිත් පැත්ත වෙන්න ඕනේ. මම කිව්වේ කතන්දරේ අනිත් පැත්ත වෙන්න ඕනේ. අපි දන්නවනේ මේක x අක්ෂ y අක්ෂය මත තියනවා නම් මොන හරි එක්කෙනෙක් බිඳුවකම c වගේනේ. කියන්නේ මෙතන කණ්ණාංගේ බිඳුවකම c වගේ ලක්ෂයක්නේ. ඒකෙන් තේරෙන දේ තමයි මෙතන කණ්ඩාංකය ij කියලා තිබ්බනම් ඒ කියන්නේ ලියනවා නම් මෙතන මේ i වලට තියෙන්න ඕනේ බිඳුවයි මෙතෙන්ද x මේ j වලට මොකක් හරි අගයක් එයි. මම දන්නේ මොකද්ද කියලා. මම දාගන්න c කියලා. c අපි y කියලා දාගමුකෝ. y කියලා. හරිද? මට දැන් මෙන්න මේ වගේ කාරණා ටිකක් ලියන්න පුළුවන්. මේක ඍජු කෝණාශ්‍රයක්නේ. ඍජු කෝණාශ්‍රයක් නිසා මේ පාදයට මේ පාදේ සමාන්තරයි. මේ පාදයට මේ පාදේ සමාන්තරයි.
හරිද? OA වල දෛශිකය අපි දන්නවා ඍණ I ධන 2ක් J කියලා. OB වල දෛශිකය දන්නවා 2ක් alpha I ධන alpha J කියලා. එතකොට නිකම්ම මෙන්න මෙයා AC කියන දෛශිකය මම ලියන්න පුළුවන් 2ක් alpha I ධන alpha J කියලා. මොකද හේතුව මෙයාගේ විශාලත්වයම තමයි මෙයාටත් තියෙන්නේ. මෙයාගේ විශාලත්වයමයි මෙතෙන්ටත් තියෙන්නේ. මට ඒකින්ද එම නිසා මට ලියන්න පුළුවන් OC කියන දෛශිකය මට ලියන්න පුළුවන් OA දෛශිකය එකතු කිරීම AC දෛශිකය කියලා. ඔයාලට ඕන අනිත් පැත්තෙන් ලියන්නත් පුළුවන්. මොකද හේතුව මෙයත් ඍණ I ධන 2ක් Jම තමයි. මේක ලියන්න පුළුවන් OA එකතු කිරීම ඇත්තටම OB කියලා. මොකද ඍජු කෝණාශ්‍රයක් හින්දා OB කියන දෛශිකය සමාන වෙනවා AC කියන දෛශිකය. මොකද එයාගේ විශාලත්වය සමානයි, දිශාවත් සමානයි. OC කියන දෛශිකය මට දැන් ලියන්න පුළුවන් OA කියන්නේ I ධන 2ක් J ධන මෙයාගෙන්නේ 2ක් alpha I ධන alpha J කියලා. IJ විදියට වෙන් කරලා ලිව්වොත් එහෙම ඍණ 1 ධන 2ක් alpha I එකතු කිරීම 2 එකතු කිරීම alpha වතාවක් J. අපි දැන් දන්නවා OC කියන දෛශිකයේ I කොටස බිඳුවයි කියලා. OC කියන දෛශිකයේ I කොටස බිඳුවයි. මෙන්න මේ කොටස බිඳුවයි. මොකද හේතුව y අක්ෂය මත නිසා. මම මොකද කරන්නේ? OC හි C OC හි C y අක්ෂය මත නිසා ඍණ 1 ධන 2ක් ඇල්ෆා සමානයි බිඳුවක් විය යුතුයි. ඒකින්ද මට ඇල්ෆා කියන එක කෙනා ලියන්න පුළුවන් භාගයයි කියලා. මට ඇල්ෆා කියන එක කෙනා භාගයයි කියලා ලියා ගන්න පුළුවන් ඒ න්‍යායයෙන්. අත් ලියාගත්තද ගාන? හදාගත්තද ගාන? ගාන අපැහැදිලිද? දාන්න පුතේ මැසේජ් එකක්වත් සර් ආපහු කියලා දෙන්න නම් කියලා දෙන්න අරකට මේකද කියලා. නැත්නම් කට්ටියම නිදිද? හරි.
අපි දැන් කරන්න යන්නේ තවත් ගානක්. දෙදස් 11 පේපරේ 14 වෙනි ගාන. අර ගානෙත් ලකුණු 25ක් හම්බෙච්ච ගානක් ඈ. මම මේකත් ක්‍රොප් කරලා දාන්නම්. ගාන ලියන්න පුතේ මේ ගාන මට මතක විදිහට ලකුණු ලකුණු 70ක ගානක්. මේ ගාන ලකුණු 70ක ගානක්. try එකක් දෙන්න මම විනාඩි 4ක් විතර දෙන්න. මේ මුල් ටික කරන්න ඉක්මනට. right. ගාන තේරෙන්නේ නැති කට්ටිය බලන්න. මං චුට්ටක් ගාන හැදුවා. ඉස්සෙල්ලාම දීලා තියෙන ප්‍රකාශනය ලියාගත්තා. තේරෙන්නේ නැත්නම් දාන්න පුතේ මැසේජ් එක WhatsApp එකට. දීලා තියෙන දත්තය A ධන B වතාවක් C ධන D සමානයි මෙන්න මේ ප්‍රකාශනය කියලා. ඊට පස්සේ එකේ පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා බව පෙන්වන්න. බව පෙන්වනකොට ඔයාලා දන්නවා right hand side left hand side කියලා ලියලා එක පැත්තකින් පටන් අරගෙන අනිත් පැත්ත එනවයි කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. ඉතින් මම මොකද කරේ? left hand side තෝරගත්තා. A ධන B ගේ මාපාංකයේ වර්ගය කියන එක්කෙනාගේ මාපාංක අවස්ථාව කියන්නේ පුතේ ඔයාලට කියලා දුන්නා. ඇතුලේ තියෙන දෛශිකයේ වර්ග කරා ඒකේ වර්ගමූලය ගන්න. ඊට පස්සේ ඒක තමයි මාපාංක අවස්ථාව. ඒක කරලා ඒක වර්ග කරන්න. හොඳද? දැන් මම මේක කිව්වොත් එහෙම ආයෙත් මේ දැන් k කියලා දෛශිකයක් තියෙනවා නම් k දෛශිකයේ මාපාංකය ඕන
k දෛශිකය ගත්තා වර්ග කරා ඒකේ වර්ගමූලය ගත්තා. හොඳද? right. ඒ විදිහට තමයි මේකෙත් කරලා තියෙන්නේ වර්ගමූලය ගාරගෙන දැන් මේක වර්ගයනේ ඕනේ. ඒකින්ද සම්පූර්ණ එක අපව වර්ග කරා. ඊට පස්සේ වර්ගමූලයේ වර්ගය තිබ්බහම ඒක නිකම්ම නැතිලා ගිහලා ඇතුලේ වර්ගය විතරක් ඉතුරු වෙනවා. මතක තියාගන්න මේ මං ලිව්වේ මෙතන මම මේ ලිව්වේ මෙන්න මේ දෙකේ ඉලක්කම මෙන්න මේ දෙකේ ඉලක්කම තමයි මෙතන මේ තියෙන්නේ. මෙතන තියෙන වර්ගය තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ පූර්ණ වර්ගය කෙනෙක් කෙනා විහිදුවල ලිව්වා මේ උඩ ප්‍රකාශනයේ C ටයි D ටයි මම AB කියලා ආදේශ දෙකක් දාලා තියෙනවා. ඒකින්ද මට මෙතන එකෙන් කියලා ලියන්න පුළුවන් මෙන්න මේ ප්‍රසාරණයම මෙතන මේ විදිහට. අර පොඩි කාලේ වගේ සුළු කරා left hand side right hand side සමානයි කියලා ලිව්වා. cos බිඳුව කියන්නේ එකයි. ඊට පස්සේ දෙවෙනි කොටස තියෙනවා මෙහෙම. අනුරූප ප්‍රකාශය ලියන්න කියන්නේ. අනුරූප ප්‍රකාශය කිව්වම අනිත් එක ලියන්න තියෙන. හදන්න, බව පෙන්වන්න, සාධනය කරන්න, සුළු කරන්න එහෙම මුකුත් නැහැ ලියන්න තියෙන්නේ. ඒක ලියන්න කිව්වහම just ලියන්න a ඍණ b ගේ මාපාංකයේ වර්ගය මට බලලා ලියන්න පුළුවන්. a ගේ මාපාංකයේ වර්ගය අඩු කිරීම 2යි a.b ධන b ගේ මාපාංකයේ වර්ගය කියලායි. ඔක ලියන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා මෙන්න මේ වගේ හේතුවක් මේ කොන්දේසියක් දීලා මෙන්න මෙහෙම වෙනවා නම් a.b බිඳුව බව පෙන්වන්න. මේක මෙහෙම වෙනවා නම් a.b බිඳුව කියලා පෙන්වන්න කියලා. මම මොකද කරන්නේ තුන්වෙනි කොටස. a ධන b ගේ මාපාංකයේ වර්ගය සමානයි a ඍණ b ගේ මාපාංකයේ වර්ගයේ විට. මොකද වෙන්නේ? a ගේ මාපාංකයේ වර්ගය ධන 2ක් a.b ධන b ගේ මාපාංකයේ වර්ගය සමානයි a ගේ මාපාංකයේ වර්ගය ඍණ 2ක් a.b ධන b ගේ මාපාංකයේ වර්ගය. මේකේ මේ a ගේ මාපාංක වර්ග කැපිලා යනවා b ගේ මාපාංක කොටස් ටිකත් කැපිලා ගිහිල්ලා මට එනවා මේ දෙකයි ඍණ 2යි ab එහා පැත්තට අරන් ගියාම 4 වතාවක් a.b සමානයි බිඳුවයි. ඒ කියන්නේ a.b සමානයි බිඳුවයි. මේකේ තව කාරණාවක් ලියන්න පුළුවන්. ඒක තමයි a හා b නිශ්ශුන්‍ය දෛශික නම් තිත්ගුණිත අර්ථ දැක්වීමෙන් a හා b අතර කෝණය θ අංශක 90යි කියලාත්. මතක තියාගන්න මේක නිශ්ශුන්‍ය දෛශික නම් ඈ. ඒ කියන්නේ යාලා බිඳුව වෙන්නේ නැති දෛශික දෙකක් නම් මේ a b කියන දෙන්න ශුන්‍ය නොවන දෛශික දෙකක් නම් පුතේ
අනිවාර්යයෙන්ම දැන් a.b බිඳුවක් වෙන්නේ ඒ දෙන්න අතර කෝණය අංශක 90ක් වෙලා කියලා ලියා ගන්නවා. මේක හොයන්න කියලා නෑ. උනත් ඒක ලියා ගන්න එක හොඳයි. මොකද හේතුව ඔයාලට පේනවා මෙතන මේ එනයින් සමාන්තරාශ්‍රයක විකර්ණය සමාන නම් එය ඍජු කෝණාශ්‍රයක් බව පෙන්වන්න කියලා. දැන් ඍජු කෝණාශ්‍රයක අපි දන්නවා මේ පාද අතර කෝණය අංශක 90යි කියලා. අන්න ඒකට ඕන හින්දා තමයි ඔන්න ඔය කතන්දරය ලියාගත්තේ. පැහැදිලිද? බලන්න අඩුපාඩු තියෙනවා ලියා ගන්න ඉක්මනට. right දෙවෙනි කොටස ආයි දෙවෙනි කොටස කියලා දෙන්නම්. දෙවෙනි කොටස කියන්නේ මෙන්න මේ a ඍණ b සඳහා අනුරූප ප්‍රකාශයක් ලියන්න කියන එක. දෙවෙනි කොටස a ඍණ b සඳහා අනුරූප ප්‍රකාශයක් ලියන්න. a ඍණ b ගේ වර්ගය සඳහා අනුරූප පුතේ මෙතන a ධන b වුණාම මේක විතරනේ වෙනස් වෙලා තියෙන්නේ. මෙතන මේ ධන නම් මෙතන ධන. හරිද? එහෙනම් මෙතන ඍණ නම් ඒ විදිහම ප්‍රකාශන යන්නේ අතෙන්ද ලියවෙන්නේ. මට ලියන්න පුළුවන් එතකොට මේක ලියන්න විතරයි තියෙන්නේ. a වල මාපාංකයේ වර්ගය අඩු කිරීම 2a.b ධන b ගේ මාපාංකයේ වර්ගය කියලා ඔන්න ඔය විදිහට ලියන එක විතරයි අහන්නේ කට්ටිය. හැබැයි ඔයාලට ඕනේ නම් මේ උඩ සුළු කරා වගේම මේකත් ඕන නම් ඔය left hand side එකක් අරගෙන left hand side එක විතරක් තෝරගෙන සුළු කරලා ලියලා පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ගාන ඔයාලට ඒ වෙලාවට ඔය ලියනවා කියන කතන්දර එහෙම අමතක වුණොත් එහෙම මේ ගානත් අර විදිහට උඩ වගේම හදන්න. ඒ කියන්නේ a ඍණ b ගේ පූර්ණ වර්ගයේ වර්ගමූලයේ ආය වර්ගය. ඒ කියන්නේ a ඍණ b ගේ වර්ගය. එයාව ලියන්න පුළුවන් a.a ඍණ a.b b.a ධන b.b කියලා. එතන මේකෙන් සුළු කරලා ලියන්න පුළුවන් a ගේ මාපාංකයේ වර්ගය ඍණ 2ක් ab ධන b ගේ මාපාංකයේ වර්ගය කියලා. මෙහෙම ලිව්වත් කවන්න නැහැ. මේකේ වැරද්දක් නැහැ. ඊට පස්සේ තුන්වෙනි කොටස a ධන b ගේ මාපාංකයේ වර්ගය සමානයි a ඍණ b ගේ මාපාංකයේ වර්ගය නම් මට ලියන්න පුළුවන් a ගේ වර්ගය ධන 2ක් a.b ධන b ගේ වර්ගය සමානයි a ගේ වර්ගය ඍණ 2ක් ab a.b ධන b ගේ වර්ගය කියලා. මේ කොටස් කැපිලා යනවා. ඒ කොටස් කැපිලා ගියාම එනවා 4යි a.b සමානයි බිඳුවයි. එහෙනම් a.b කියන්නේ බිඳුවයි. මම කලින් කිව්වා a හා b කියන දෛශික නිශ්ශුන්‍ය
නිශ්ශුන්‍ය දෛශික දෙකක් විට A හා B අතර කෝණය අංශක θ කියලා ගමු. θ 5 බෙදීම 2යි නැත්නම් අංශක 90යි. ඒක අපිට ආපු ප්‍රත්‍යක්ෂයක්. ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ A කියන දෛශිකයවත් මෙතන A කියන දෛශිකයවත් B කියන දෛශිකයවත් දෙන්නගෙන් කවුරුවක්වත් බිඳුව නොවන, ඒ කියන්නේ විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා. දෛශික දෙකක් නම් ඒ දෙන්නගේ ගුණිතය බිඳුවක් වෙන්නේ ඒ දෙන්නගේ අතර කෝණය අංශක 90ක් වුණොත් විතරයි කියලා කිව්වේ. හොඳද? මේකේ අන්තිම කොටස ඇත්තටම ලේසි කැලලක් ඔය තියෙන්නේ. එනයින් සමාන්තර ආශ්‍රයක විකර්ණ සමාන නම් එය ඍජු කෝණාශ්‍රයක් බව පෙන්වන්න කියන කැලල. මම ඒක ඇඳලා පෙන්නන්නම්. ඉතින් අපි චුට්ටක් මේක ලියා ගන්න කට්ටිය ලියා ගන්නකො ඉක්මනට. පුතේ මේකේ ලකුණු හම්බෙච්ච විදිහත් මම ලියන්නම්. ඔයාලට එතකොට තනියම ගාන හදනකොට ලේසියි. මම මේ රතු පෑනෙන් දාන්නේ ලකුණු හම්බෙච්ච විදිහ බලමු. මේ තියෙන ලකුණු හම්බෙලා තියෙනවා. ඉස්සෙල්ලාම කියනවා තිත්ගුණිත අර්ථ දැක්වීම. තිත්ගුණිත අර්ථ දැක්වීම ලියනකොට ලකුණු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශනය මේ විදිහට ලියනවට මේ ප්‍රකාශනය මෙන්න මේ පියවරට මෙන්න මේ පියවරට ලකුණු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට මේ මාපාංක දාලා තිත්ගුණිතෙන් ලියනවට එතෙන්ද ලකුණු 15ක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේකේ left hand side right hand side සමානයි කියලා පෙන්වනකොට ලකුණු 5ක් දීලා තියෙනවා. මේ කොටස ලියනකොට ආයෙ තව ලකුණු 5ක් දීලා තියෙනවා. නෑ එතෙන්ද 10ක් දීලා තියෙනවා. එතෙන්ද 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ මෙන්න මේ 4ක් AB කියලා ලියනකොට ලකුණු 5යි. A.B සමානයි 0යි කියනකොට තව ලකුණු 5යි. මෙන්න මේ දෙකට තව 5යි දෙකක් හම්බෙලා. හරිද? අන්තිම ලකුණු 20 හම්බෙලා තියන්නේ ඔය ඍජු කෝණාශ්‍රය ගානට. දැන් මෙතන ලකුණු 70ක ගානක මේ ටික විතරක් කරනවාට ලකුණු 50ක් තියෙනවා. ඒ කියන්නේ අර පුංචි ගණන් දෙකක ලකුණු ප්‍රමාණය තියෙනවා මේ ගානේ ඔන්න ඔය ටිකට. හරිද? ඒකින්ද දෛශික ගාන මතක තියාගන්න 12 වසරේ මුලින්ම උගන්වන ගාන A level වලදී ඇත්තටම මේ දෛශික ගාන ලේසි ගානක් එන්නේ. අනිත් ගණන් වලට සාපේක්ෂව. හැබැයි ගොඩක් කට්ටිය ඔක හදන්නේ නැහැ. හේතුව A level කිප් වෙනකොට 12 වසරේ මුල් කාලේ කරපු ඒවා අමතක වෙලා. ඒක නිසා. right මම බෝඩේ මගනවා. අන්තිම කෑල්ල කරන්න ඕන හින්දා. right අන්තිම කෑල්ලේ
right මම මෙතන මේ විදිහට දාගන්නවා එනයින් සමාන්තර රාශියක විකර්ණ සමාන නම් එය ඍජු කෝණාශ්‍රය බව ඉස්සලාම සමාන්තර රාශියක් ඇඳලා තියෙනවා හරිද මෙතන තියෙන සමාන්තර රාශියක් මම ඒකට දාගන්න O A C B මේකේ OA දෛශිකයේ සිම්පල් A OB දෛශිකයේ සිම්පල් B එතකොට මෙයත් නිකම්ම සිම්පල් B වෙනවා මෙයා සිම්පල් A වෙනවා හරිද සමාන්තර රාශියක් ඇන්දේ ඊට පස්සේ පුතේ මේකේ මම විකර්ණ අඳිනවා මෙතන එක විකර්ණයක් තියෙනවා අනිත් එක මෙතන ඉඳන් මෙතෙන්ට අනිත් විකර්ණය තියෙන්නේ ඒ කට්ටියත් මම නම් කරගන්නම් මෙන්න මේ විකර්ණය මේ ඊතල තුනෙන් දාපු විකර්ණය මට ලියන්න පුළුවන් දෛශික වලින්ම A ධන B කියලා මට මෙන්න මේ දෛශිකය ලියන්න පුළුවන් AB දෛශිකය බලන්න OC කියන දෛශිකය මට ලියන්න පුළුවන් A දෛශික එකතු කිරීම B දෛශිකය කියලා. එතකොට OC දෛශිකයේ මාපාංකය නැත්තම් OC විකර්ණයේ දිග විකර්ණයේ දිග කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ A ධන B ගේ මාපාංකය කියලා. ඊට පස්සේ AB දෛශිකය ලියන්න පුළුවන් පුතේ. AB දෛශිකය කියන්නේ අනිත් විකර්ණය. ඒක ලියන්න පුළුවන් AO දෛශිකය ධන OB දෛශිකය කියලා. එතකොට ඒක ලියන්න පුළුවන් ඍණ A ධන B හරි ඍණ A ධන B කියලා. එතකොට AB දෛශිකයේ මාපාංකය ගත්තොත් එහෙම මට ලියන්න පුළුවන් AB විකර්ණයේ දිග එතකොට විකර්ණයේ දිග එන්නේ ඍණ A ධන B ගේ මාපාංකය. ඒකම ලියන්න පුළුවන් A ඍණ B ගේ මාපාංකය කියලා ලිව්වත් වැරද්දක් නෑ. හේතුව විශාලත්වය ගන්න නිසා. හරිද? මේකේ වැරද්දක් නැත්තේ විශාලත්වය ගන්න නිසා. හරිද? right. කියනවා මේ විකර්ණ දෙක දිගින් සමානයිලු. AB විකර්ණය සමානයි OC නම් මට ලියන්න පුළුවන් A ධන B ගේ මාපාංකය සමානයි A ඍණ B ගේ මාපාංකය කියලා. දෙපැත්තම වර්ග කරපුවාම A ධන B ගේ මාපාංකයේ වර්ගය සමානයි A ඍණ B ගේ මාපාංකයේ වර්ගය. හරිද? දැන් මේකෙදි විශේෂත්වය තමයි එම නිසා එනම් විකර්ණ දිගින් සමානයි තවද A.B සමානයි බිඳුව නිසා A හා B දෛශික අතර කෝණය අංශක φ බෙදීම 2යි. එම නිසා මට ලියන්න පුළුවන් සමාන්තර රාශිය
ඍජු කෝණාශ්‍රයකි කියලා. සමාන්තර ආශ්‍රය ඍජු කෝණාශ්‍රයකි කියලා ලියන්න පුළුවන්. හේතුව කෝණයේ අංශක 90ක් වෙන හින්දා. මත තියන්න පාද හතරම සමානයි කියලා කොහෙවත් නැහැ. මේකේ තියෙන විකර්ණ දෙක දිගින් සමානයි කියලා කියන්නේ. විකර්ණ දෙක දිගින් සමානයිලු මෙතන හැදෙන කෝණය. මේ සම්පූර්ණ කෝණය θ නම් θ අංශක phi බෙදීම දෙකක් වෙනවා කියලා අපි කලින් හොයාගත්තා. හොඳද? right. මේ ගණන් තියාගන්න මෙතෙන්ට ලකුණු හම්බ වෙනවා ලකුණු 20ක්. ඔව් අදට හදන මේ අන්තිම ගාන පැහැදිලිව ලියා ගන්න. අපහැදිලි නම් පුතේ මට මැසේජ් එකක් දාන්න.